ආයුබෝවන් සියලුම දෙනාට ඉංජිනේරු තාක්ෂණ වේදේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔබ වෙත අරගෙන එන අපගේ YouTube වීඩියෝ පාඩම් මාලාවේ තවත් වැදගත් පාඩමක් සමගින් අදත් අපි ඔබ හමුවට ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන් පසුගිය වීඩියෝ ඔබ නැරඹුවා නම් අපි ඔබට පොරොන්දු වුණා ඉංජිනේරු තාක්ෂණ වේදේ 2021 වර්ෂයේ විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට ඒ නියමිත ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපිට සපයන්න පුළුවන් අත්වලක් වශයෙන් අධ්‍යාපන සත්කාරයක් වශයෙන් මේ ප්‍රායෝගික පරීක්ෂණ 2020 වර්ෂයේදී ක්‍රියාත්මක වෙච්ච ප්‍රායෝගික පරීක්ෂණ අපි ඉදිරියට වීඩියෝ පාඩම් මාලා වශයෙන් කරගෙන එනවයි කියලා. එහි පළවෙනි දිගෑරුම තමයි අද අපි ඔබ හමුවට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පළවෙනි දිගහැරුමේදී අපි කතා කරන්නේ විදුලිය ශාස්ත්‍රයේ ක්‍රියාත්මක වෙච්ච පසුගිය වර්ෂයේ විදුලිය ශාස්ත්‍රයේ ක්‍රියාත්මක වුණු EL1 කියන විදුලිය ශාස්ත්‍රයේ පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණය විදුලිය ශාස්ත්‍රයේ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ ඉලෙක්ට්‍රිකල් කියන එක කෙටි කරලා EL වශයෙන් EL 1 2 3 4 ඒ විදිහට ප්‍රායෝගික පරීක්ෂණ 7ක් පසුගිය වර්ෂයේ විභාගය සඳහා පැවැත්වුණා. මේ ප්‍රායෝගික පරීක්ෂණ 7න් පළවෙනි පරීක්ෂණය ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබට ඒ ලැබෙන ප්‍රශ්න පත්‍රයත් බලා ගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න පත්‍රයක්ද ලැබුණේ පසුගිය වර්ෂයේ කියලා. ඊට පස්සේ අපි ප්‍රායෝගික පරීක්ෂණය ඔබත් සමග සාකච්ඡා කරමින් ආදර්ශනය කරනවා. ඒ ආදර්ශනය කරන අතර විශේෂයෙන් ලකුණු ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණුත් අපි සියල්ලම කතා කරනවා. ඉතින් විශේෂයෙන් අපිත් එක්ක රැඳී සිටියොත් ඔබට මේ සියලුම දේවල් මේ ප්‍රායෝගික පරීක්ෂණ නිවැරදිව අපි කොහොමද කරගන්නේ? ඒ සඳහා උපරිම ලකුණක් උපයා ගන්න කොහොමද කියන එක දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බලමු මේ තියෙන උපාංගات එක්ක මේ උපකරණات එක්ක කොහොමද මොකද්ද ප්‍රායෝගික පරීක්ෂණයේ මොන මොන උපාංගද අපි තෝරා ගන්න ඕනි කොහොමද ප්‍රායෝගික පරීක්ෂණයේ අවසානයේ සියලුම ලකුණු උපයා ගන්න කියන එක. එතකොට ආරම්භයේදීම අපි ඔබට මතක් කළා අද කතා කරන්න යන්නේ 2020 වර්ෂයේ විදුලිය ශාස්ත්‍රය සඳහා ක්‍රියාත්මක වෙච්ච ප්‍රායෝගික පරීක්ෂණවල පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණය. ඉතින් මේ ප්‍රායෝගික පරීක්ෂණේ ප්‍රශ්න පත්‍රය ඔබට බලන්න පුළුවන්. සමීපව ඡායාරූපයක් ගත හැකි ප්‍රශ්න පත්‍රයේ මොකද්ද ප්‍රශ්නේ ඊට පස්සේ මේක ක්‍රියාත්මක වෙච්ච ආකාරය කොහොමද කියන එක. දැන් ඔබට සමීපව පේනවා විදුලිය තාක්ෂණ වේදය පරීක්ෂණයේ විදුලි පරිපථ ස්ථාපනය කිරීම EL1 කියන පරීක්ෂණයේ විදුලිය ශාස්ත්‍රය යටතේ ලැබිච්ච පළවෙනි පරීක්ෂණය මෙතනදී ඔබට විස්තර කරලා තියෙනවා. පහත දැක්වෙන රූප සටහනේ පෙන්වා ඇති ආකාරයේ බෙදා හැරීමේ පුවරුවක් සහිතව සූදානම් කරන ලද ලී පුවරුවක් පහත දැක්වෙන ද්‍රව්‍ය සමග ඔබට සපයා ඇත. එතකොට මෙතන අපිට කියලා තියෙනවා සපයා තියෙන ද්‍රව්‍ය ටික. එතකොට ඔබට බැලුව හැකි මෙන්න මේ ආකෘතියේ තියෙන ලෑලි පුවරුවක මේ කොටස් ටික සම්බන්ධ කරලා තියෙනවා මේ ආකෘතියට අනුව. ඊට අමතරව ඔබට ලබා දෙන උපාංග ටික රූප සටහනට අනුව සකස් කරන ලද ඇටවුමක් දීලා තියෙනවා. විවිධ ප්‍රමාණයට කැපූ යොත් කට්ටල 1යි ඇම්පියර් 6 10 16 20 32 සිඟිති පරිපථ බිඳින කට්ටල 1යි. අර මම මුලින් අර කලින් වීඩියෝ එකේ කතා කළා වගේ සම්පූර්ණ මේ වයර් කට්ටලයක් දෙනවා ඔබට. ඊට අමතරව සිඟිති පරිපථ බිඳින සියල්ලම ඇතුළත් කට්ටලයක් දෙනවා මෙන්න මේ ඇටෝමට අනුව. එතකොට ඔය ඇටෝමට අනුව මේ උපකරණ ටික තියනවාද කියලා මුලින්ම ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබ පරීක්ෂා කරලා බලන්න මොනවා හරි අඩුවක් තියෙනවා නම් ඒ නිරීක්ෂණය කරන ඔබ අධීක්ෂණය කරන ගුරු භාවතුන්ගෙන් ඒ අඩුපාඩුව ඉල්ලලා සකස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අපිට දීලා තියෙන ප්‍රශ්නේ. EL1 යටතේ අපිට දීලා තියෙන ප්‍රශ්නේ. දැන් මේ ඇටෝමේ ඔබට බැලුවාම පේනවා බෙදා හැරීමේ පුවරුවක් තියෙනවා. බෙදා හැරීමේ පුවරුවේ ඉඳලා නායිනී හරහා කන්ඩියුට් හරහා සම්බන්ධ වෙලා තියෙනවා. S1 S2 S3 S4 කියන සම්බොක්ස් ටිකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව L කියන ස්ථානයට රවුම් බ්ලොක්යක් සම්බන්ධ වෙලා තියෙනවා. අපිට එතකොට මේ ඇටෝම දිහා බැලුවාම ඒ දේවල් ටික දැක ගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන් මේවා දිග දීලා තියෙනවා. මේ ප්‍රධාන නායිනී පාත් එකේ ඉඳලා අණු නායිනී පාත් වලට යන දිග සියල්ලම ඔබට දීලා තියෙනවා. ඊට අමතරව නිව්ට්‍රල් ලින්ක් එක මොකද්ද අර්ත් ලින්ක් එක මොකද්ද කියන එක MCB බොක්ස් එකේ ඔබට සටහන් කරලා තියෙනවා. එතකොට මේ සියල්ලත් එක්ක අපි බලමු මේ ආශ්‍රයෙන් අපිට දීලා තියෙන ගැටලුව මොකද්ද කියලා. මෙතන ඔබට ගැටලුව දකින්න පුළුවන්. S1 S2 S3 සහ S4 යන
ස්ථානවලට ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන් 4ක් සවි කළ යුතුව ඇත. ඔන්න අපිට කියනවා මෙන්න මේ සන් බොක්ස් 4ට ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන 4ක් සම්බන්ධ කරන්න ඕනින්. මෙම කෙවෙනි පිටුවාන් වලින් ආවරණය කෙරෙන වර්ග ප්‍රමාණය වර්ග මීටර් 60ක් පමණ වේ. ඔන්න අපිට තොරතුරු ටික දෙනවා පරිපථය සම්බන්ධයෙන්. කෙලින්ම කියන්නේ නැහැ. මම කලින් වීඩියෝ එකෙත් ඔබට කිව්වා ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබට කෙලින්ම කියන්නේ නැහැ මේ පරිපථය ස්ථාපනය කරන්න. අර 2015 පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණයේදී කෙලින්ම සර්කිට් එකේ නම කියලාම ස්ථාපනය කරන්න කිව්වට එතනින් මෙහා පැත්තට ඒ වගේ කිව්වේ නැහැ. බලන්න මේ ප්‍රායෝගික භාවිතාවක් කියන්නේ කෙවෙනි පිටුවාන් 4ක් සම්බන්ධ කරන්න ඕනේ ඇම්පියර් 13න් ආවරණය වෙන ප්‍රමාණය වර්ග මීටර් 60ක්. මෙම අවශ්‍යතාවයට ගැලපෙන පරිපථ ඇලේරක් පරිපථය. එතකොට ඔන්න ඔබව ඔතනදී ඔබගේ දැනුම මැන බැලන තනක්. මේ අවශ්‍යතාවය සඳහා එක්ක පරිපථ එහෙම නැත්නම් පරිපථයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නිවැරදි උපාංග හා යොත් තෝරා ගන්න. එතකොට ඔබට මතක් වෙන්න ඕනේ ඔබ ඉගෙනගත්තු න්‍යායාත්මක දැනුම ඇසුරින් මේ සඳහා ස්ථාපනය කළ යුතු පරිපථය හෝ පරිපථ මොනවද කියන එක. එතකොට මේ කොටස කියවගෙන යනකොට ඔබට එනවා ඔබගේ සිහියට නැගෙනවා වර්ග මීටර් 60ක් ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන 4ක් ටක් ගාලා ඔබේ මතකයට එන්න ඕනි මොන පරිපථයේද ඔබේ මතකයට එන්න ඕනි වලය පරිපථයේ රින් සර්කිට් එකක්. රින් සර්කිට් එකක් තමයි මෙතන ස්ථාපනය කරන්න කියන්නේ කෙවෙනි පිටුවාන 4ක් සම්බන්ධ කරගෙන. එතකොට රින් සර්කිට් එකක් කියලා අපි හොයාගත්තේ මෙන්න මේ තොරතුරු වලින් ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන 4ක් වර්ග මීටර් 60ක් ප්‍රමාණයක් තුල. රින් සර්කිට් එකේ සම්මතයන් ටික දැන් අපි ඉදිරියේදී කතා කරනවා ප්‍රැක්ටිකල් එක කරන අතරේ. එතකොට මෙතනදී මතක් වෙන්න ඕනේ මෙන්න මේ ටික බැලුවාම වර්ග මීටර් 60ක් තුල ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන 4ක් නම් අනිවාර්යෙන් පරිපථය වලය පරිපථය වෙන සර්කිට් මොකුත් නෙමේ වලය පරිපථයක් තමයි සකස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා පරිපථය බෙදා හැරීමේ පුවරුවෙන් ආරම්භ වේ. මෙයා පටන් ගන්න මෙන්න මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ඉඳලා. ඒ කියන්නේ එතන ඉඳලා තමයි ඔයගොල්ලෝ වයරින් කරන්න ඕනි. පරිපථය නිවැරදි ලෙස ස්ථාපනය කිරීමට අවශ්‍ය පරිදි ඇටෝමේ ස්ථාපනය කර ඇති නායිනී තුල යොත් අදින්න. මේ කන්ඩියුට් ඇතුලෙන් තමයි වයර් දාන්න ඕනේ. ඔන්න විශේෂයෙන් ඒකත් ඔබට කියලා තියෙනවා. ඒ අවශ්‍ය සියලුම දේවල් ටික ඔබට කියනවා මේ උපදෙස් වලදී. ඒ නිසා උපදෙස් ටික මුලින්ම පළවෙනිම දේ ප්‍රැක්ටිකල් එක කරන්න කලින් හොඳින් උපදෙස් ටික කියවලා ඉන්න වෙනවා ඔබට. උපාංග වලට යොත් සවි කිරීම අවශ්‍ය නොවේ. උපාංග වලට මේ වයර් හයි කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍යතාවය කියන්නේ මෙන්න මේ ස්ථාන 4ට රින් සර්කිට් එක සම්බන්ධ වෙන විදිහට වයර් ටික ඇදලා තියන්න විතරයි. ඒ සඳහා ඔබට නියමිත රැහැන් තෝරලා නියමිත වර්ණයෙන් අන්තර්ජාතික විදුලි ඉංජිනේරු ආයතනයේ රෙගුලාසි 90 ප්‍රැක්ටිකල් එක කළොත් කරලා මේ වයර් ටික දාලා තිබ්බනම් ලකුණු 100ක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ සැලකිය යුතුයි කියලා විශේෂ උපදෙස් දෙනවා පහලින් ඔබට. ඔබගේ වැඩ ස්ථානයේ සපයා ඇති පරිපථ බිඳින යොත් ආයුධ උපකරණ ද්‍රව්‍ය සහ උපාංග අතුරින් වඩාත්ම අවශ්‍ය දෑ තෝරාගෙන භාවිතා කිරීම ඔබගෙන් අපේක්ෂා කෙරේ. මම අර මුලදීත් කිව්වා මේ සියලුම ප්‍රැක්ටිකල් ස්ථාන වැඩ ස්ථානවලදී ප්‍රායෝගික පරීක්ෂණවලදී ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අදාළ ආයුධ උපකරණ උපාංග වලට අමතරව තවත් උපකරණ උපාංග වයර් ගොඩක් දේවල් ඔබට දීලා තියෙනවා. එතකොට ඔබ තමයි තෝරන්න ඕනි මේ අදාළ ගැටලුවට අදාළව අවශ්‍ය උපාංග මොනවද වයර් මොනවද සර්කිට් එක මොකද්ද MCB එක මොකද්ද ඒ ඔක්කොම ඔබ තමයි ප්‍රායෝගිකව හොයලා වයරින් කරන්න ඕනි. ඊගාවට අවසානයේ කියන වැදගත්ම කාරණයක් ලකුණු ලබා දීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් වේ. පරිපථ බිඳින සහ ඒවායේ අගය නිවැරදිව හඳුනා ගැනීම. MCB එක ඔබ හොයන්න ඕනි. මොකද්ද අගය සර්කිට් එකට අනුව MCB එක මොකද්ද? ඒක නිවැරදිව හඳුනාගෙන සම්බන්ධ කරන්න. නිවැරදි විදුලි යොත් තෝරා ගැනීම. මේ ඇම්පියර් ගානට රින් සර්කිට් එකට අදාළ සම්මත ගේජ් එකේ වයර් එක ඔබ තෝරන්න ඕනි. වයර් තෝරන්න ඕනි. පරිපථයේ නිවැරදිතාව. අවසාන වශයෙන් මේ සර්කිට් එක වයර් ටික තෝරගෙන ස්ථාපනය කළාම නිවැරදිව ක්‍රියාකාරීත්වයට ස්ථාපනය කරලා තියෙනවා. අන්තර්ජාතික විදුලි ඉංජිනේරු ආයතනයේ රෙගුලාසි හා සම්මත වලට IEE රෙගුලාසි කියන්නේ විදුලි ඉංජිනේරු ආයතනයේ රෙගුලාසි අන්නේ රෙගුලාසි සහ සම්මතයන්ට අනුකූලව මේ ප්‍රැක්ටිකල් එක අවසන් වුණොත් ඔබට සියලුම ලකුණු උපයා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය ඔබට ලැබිලා තියෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය ඔබට ලැබිලා තියෙන්නේ මේ විදිහයි. එතකොට අපි බලමු වැඩ ස්ථානයට ගිහිල්ලා.
වැඩ ස්ථානයට ගිහිල්ලා අපි බලමු කොහොමද සකස් වෙලා තියෙන්නේ. වැඩ ස්ථානයේ ආයුධ උපකරණ කොහොමද තියෙන්නේ. ඒ අවශ්‍ය උපාංග මොනවද අපිට දීලා තියෙන්නේ. ඒ අනුව ප්‍රැක්ටිකල් එකට අවශ්‍ය උපකරණ ටික තෝරාගෙන කොහොමද අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ කියලා. දැන් ඔබ ප්‍රශ්න පත්‍රය දකින්න ඇති මේ ඇටෝමට අදාළව කොහොමද ඔබට යොමු වෙලා තියෙන්නේ මොකද්ද ගැටලුව යොමු වෙලා තියෙන්නේ කියන එක. එතකොට ඒ ඇටෝම මම ඇඳගෙන තියෙනවා මේ විදිහට. එතකොට මේ ඇටෝමට අදාළව අපිට වලය පරිපත්‍යයක් රින් සර්කිට් එකක් තමයි ස්ථාපනය කරන්න තියෙන්නේ. S1 S2 S3 S4 කියන ස්ථානවලට තමයි ඇම්පියර් 13 කෙවිනි පිටුවාන ස්ථාපනය වෙන්නේ. එතකොට මේ විදිහට තියෙද්දි අපිට ඇත්තටම රැහන් ස්ථාපනය කිරීම අසුරුයි. ඒක නිසා අපි මේක එක්ක හිතින් මවා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කටුසටහනක් ඇඳ ගන්න ඕනේ මේකට අදාළව රැහන් ඇදීමේ පරිපත සටහන්. ඉතින් දක්ෂතාව තියෙන දරුවෝ ඉන්නෝ උන්ට මේක කටුසටහනක් වගේ අඳින්න අවශ්‍ය නැහැ. කෙලින්ම වයරින් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට නිකන් ගැටලුවක් වගේ හිතෙනවා නම් මේක වර්ධී වගේ හිතෙනවා නම් මේකට අදාළව රැහන් ඇදීමේ පරිපත සටහනක් ඇඳගත්තාම ගැටලුවක් නැහැ. එතකොට දැන් මෙතන බැලුවාම ඔයගලන්ට පේනවා මේ රැහන් ඇදීමේ පරිපත සටහන ඇඳගෙන තියෙනවා S1 S2 S3 S4 කියන මේ ස්ථාන හතරට කෙවෙනි පිටුවාන හතර සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට විශේෂත්වය තමයි අර මම කිව්වේ රින් සර්කිට් එක සජීවී උදාසීන සහ බිම්ගත අග්‍ර කියන තුනම ආරම්භක ස්ථානයේ දක්වා ආරම්භක ස්ථානයේ ඉඳලා අවසාන කෙවෙනි පිටුවාන දක්වා ගිහිල්ලා එතන ඉඳලා ආපහු රැහන් මගින් ආරම්භක ස්ථානයේ දක්වා සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට බලමු අපි මුලින්ම සජීවී රැහනෙන් අරගෙන මෙතන සජීවී රැහන ආරම්භ වෙන්න ඕනි ඇම්පියර් 32 සිඟිති පරිපත බිඳිනයක් කරහා. මොකද හේතුව වලය පරිපතය සඳහා සම්මත සිඟිති පරිපත බිඳිනේ ඇම්පියර් 32 නිසා. එතකොට මෙතන ඇම්පියර් 32 සිඟිති පරිපත බිඳිනින් ආරම්භ වෙන සජීවී රැහන පළවෙනි කෙවෙනි පරිපතේ සජීවී අග්‍රයට සම්බන්ධ වෙනවා. පළවෙනි කෙවෙනි පරිපතේ සජීවී අග්‍රයේ ඉඳලා මේක ලූප් වෙනවා. දෙවෙනි කෙවෙනි පරිපතේ සජීවී අග්‍රය දක්වා ඊට පස්සේ දෙවෙනි කෙවෙනි පරිපතේ සජීවී අග්‍රයේ ඉඳලා ලූප් වෙනවා. තුන්වෙනි කෙවෙනි පරිපතේ සජීවී අග්‍රය දක්වා තුන්වෙනි කෙවෙනි පරිපතේ සජීවී අග්‍රයේ ඉඳලා ලූප් වෙනවා. අවසාන කෙවෙනි පරිපතේ එහෙම නැත්නම් හතරවෙනි කෙවෙනි පරිපතේ සජීවී අග්‍රය දක්වා ලූප් වෙලා මෙතනින් නතර වෙන්නේ නැහැ. ඔන්න ඕකයි විශේෂත්වය රින් සර්කිට් එකේ. රේඩියන් සර්කිට් එකක් වුණා නම් මෙතනින් සජීවී රැහන අවසానයි. හැබැයි අපි දැන් හදන්නේ ස්ථාපනය කරන්නේ රින් සර්කිට් එකක්. ඒක නිසා මේ හතරවෙනි කෙවෙනි පිටුවානට ආපු සජීවී අග්‍රය ආපහු ලූප් වෙනවා. බලන්න මෙතනින් ආරම්භක ස්ථානයට ඒ කියන්නේ MCB එකේ සම්බන්ධක අග්‍රය දක්වා ආපහු වයර් කෑල්ලකින් මේ විදිහට ලූප් වෙනවා. එතකොට පේනවා ඕගලන්ට සජීවී රැහන මේ රින් එකක් වගේ සම්පූර්ණ මේ චක්‍රයක් ගමන් කළා ආපහු ආරම්භක ස්ථානෙටම ඇවිල්ලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට සජීවී රැහන පටන් ගත්තේ ඇම්පියර් 32 කෙවෙනි සිඟිති පරිපත බිඳිනය හරහා. ඊට පස්සේ නිව්ටන් ලින්ක් එකේ ඉඳලා පටන් ගන්නවා බලන්න උදාසීන රැහන. උදාසීන රැහනත් ඒ වගේමයි නිව්ටන් ලින්ක් එකේ ඉඳලා පටන් ගත්තා. පළවෙනි කෙවෙනි පිටුවානට ගියා. ඒකෙන් ලූප් වුණා දෙවෙනි එකට. දෙවෙනි එකෙන් ලූප් වුණා තුන්වෙනි එකට. තුන්වෙනි එකෙන් හතරවෙනි එකට. හතරවෙනි එකෙන් අවසාන වෙන්නේ නැහැ. ආපහු රැහනක් කරා සම්බන්ධ වෙනවා කොහෙටද? ආරම්භක ස්ථානය වෙන නිව්ටන් ලින්ක් එකටම. ඊට පස්සේ අර්ත් එකත් බලන්න. අර්ත් ලින්ක් එකෙන් පටන් ගත්තා. පළවෙනි කෙවෙනි පිටුවානට ගියා. එතනින් දෙවෙනි එකට ආවා. දෙවෙනි එකෙන් තුන්වෙනි එකට ගියා. තුන්වෙනි එකෙන් හතරවෙනි කෙවෙනි පිටුවානට ඇවිල්ලා එතනින් නතර වෙන්නේ නැහැ. ආපහු බිම්ගත රැහනක් කරහා මොකද වෙන්නේ? අර්ත් ලින්ක් එකටම ආපහු සම්බන්ධ වෙනවා. එහෙනම් ඔන්න පැහැදිලි රැහන් කොහොමද අපි නායිනිය තුල ස්ථාපනය කරන්න ඕනි කියලා විශේෂත්වය අපිට ගැටලුවේදී කියලා තියෙනවා. මේ කෙවෙනි පිටුවාන සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. වයර් ටික විතරක් කන්ඩියුට් තුලට නායිනිය තුලට දාලා සම්බන්ධ කරලා තිබුණොත් ඇති කියලා. ඉතින් එහෙනම් ඔන්න දැන් ඔබට පැහැදිලි කොහොමද මේක රැහන් ඇදීමේ පරිපත් සටහන එන්නේ කියලා. අපි බලමු ප්‍රායෝගිකව කොහොමද මේ උපකරණ ඔස්සේ උපාංග තෝරාගෙන මේ ප්‍රැක්ටිකල් එක ප්‍රායෝගික පරීක්ෂණය කරන්න කියන එක. එමනම් දැන් අපි ඔන්න සූදානම් වෙනවා මේ විදිහට. අර ඇටෝමක් අපිට තියෙනවා. දැන් අර ප්‍රශ්න පත්‍රයේ ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට සකස් කරපු ඇටෝම නොවුනත් ඒ වගේම ඇටෝමක් ඒ ආසන්නයේ යන ඇටෝමක්. මොකද හේතුව ඔය ඇටෝමේ හැඩය ගොඩක් වෙලාවට වර්ෂයක් පාසා විභාග දෙපාර්තමේන්තුව මගින් ඒ ප්‍රායෝගික පරීක්ෂණයට ගැලපෙන විදිහට වෙනස් කිරීමකට ලක් කරනවා. මේ අපි කලින් පාවිච්චි කරපු ඇටෝමක් තමයි තියෙන්නේ. එතකොට මෙතනත් අපි මේ ඇටෝමත් අර අපේ ප්‍රායෝගික පරීක්ෂණ ආකාරයට අපි නම් කරගන්නවා.
මෙතන S1 කියන එක, මෙතන S2 කියන එක. ඊට පස්සේ S3 සහ S4 කියන මෙන්න මේ ස්ථාන හතරට කෙවිනි පිටුවාන සම්බන්ධ වෙනවා කියලා හිතාගෙන තමයි අපි මේ ඇටෝමේ රැහැන් ස්ථාපනය කරන්නේ. ඊට අමතරව විශේෂයෙන් අර මම කියුවා සමීප ඡායාරූපයක් මගින් ඕගලන්ට බලන්න පුළුවන්. මේ විදිහට ප්‍රධාන බෙදා හැරීමේ පුවරුවක් ඔබට දීලා තියෙනවා. ප්‍රධාන බෙදා හැරීමේ පුවරුවේ අර මම මුලින්ම අර ප්‍රශ්නේදී විස්තර කළා වගේ මේකේ කෙලින්ම ඔබට දකින්න පුළුවන් සිඟිති පරිපත බින්දින ටික MCB ටික ඇම්පියර් 6 C6 C10 C16 C20 සහ C32 විදිහට සිඟිති පරිපත බින්දින සියල්ල තියෙනවා. මේ එහා පැත්තෙන් බැලුවොත් ඔබට පේනවා. මෙතන එහා පැත්තෙන් බැලුවොත් බස් බාර් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මෙතනින් මේ MCB වලට අදාළ සැපයුම දීලා තියෙනවා බස් බාර් එකක් හරහා. එතකොට මේ පැත්ත වෙනස් කරන්න දෙයක් ඔබට නැහැ. ට්‍රිප් ස්විච් එකේ ඉඳලා අවුට් වෙන සප්ලයි එක මේ සියලුම MCB වලට ලබා දීලා තියෙන්නේ. එතකොට අපි මේ සිඟිති පරිපත බින්දින ඇතුළු මේ උපපරිපත උපාංග ප්‍රධාන පරිපත උපාංග ගැන වීඩියෝ මාලාවක් කරලා තියෙනවා. මේ වීඩියෝ මාලාවේ බලන්න. මේකට විදුලිය ලබා දීමේදී ලයින් එක සහ ලෝඩ් එක ලබා දීමේදී අංක අනුපිළිවෙල තමයි අනුගමනය කරලා තියෙන්නේ. එතකොට මේකේ ඒ අනුව මේ ඉහළින් තමයි MCB සියල්ලටම සැපයුම ලබා දීලා තියෙන්නේ. එතකොට මෙතනින් අපි නිවැරදි MCB එක තෝරා ගන්න ඕනි. අපිට ස්ථාපනයට කියලා තියෙන්නේ වලය පරිපතයක් රින් සර්කිට් එකක්. ඒක නිසා මෙතන ඇම්පියර් 32 සිඟිති පරිපත බින්දිනය ඔබ තෝරා ගත යුතුයි. ඊට අමතරව විශේෂයෙන් දැන් ඔබට බැලුවොත් එහෙම පේනවා මේ සඳහා මේ ස්ථානයේ තියලා තියෙන ආයුධ උපකරණ. විශේෂයෙන් මේ අත්‍යවශ්‍ය ආයුධ උපකරණ තමයි ප්‍රැක්ටිකල් එකේදී ප්‍රායෝගික පරීක්ෂණයේ තියලා තියෙන්නේ. ඊට අමතරව විශේෂයෙන් අංශයක් විදිහට පාසලක් වශයෙන් අපි අපේ දරුවන් වෙනුවෙන් මේ ගොඩක් දේවල් රජයෙන් ලැබුණු දේවල් වලට අමතරව අපි උපයාගත්තු දේවල් ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් මේ ප්‍රැක්ටිකල් එකකදී තිබිය යුතු ආයුධ උපකරණ ටික සියල්ලම අපි මෙතන තියලා තියෙනවා. විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථානවලදී මේ වගේ මේ සියලුම ආයුධ උපකරණ නැති වුණත් අත්‍යවශ්‍ය ටික ඔබට ලැබෙනවා. ඒක නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. මෙතනදී විශේෂයෙන් මම පොඩි හැඳින්වීමකුත් කරනවා. මෙතනදී අඬු වර්ග තුනක් අපි පාවිච්චි කරලා තියෙනවා. පොදු අඬුව, ඊට පස්සේ දික්නෑ අඬුව සහ කටර අඬුව. විශේෂයෙන් මේ විදුලිය ශාස්ත්‍රයේ ප්‍රායෝගික පරීක්ෂණයේදී සියලුම රැහැන් අපේක්ෂකයින් විභාගය සඳහා පැමිණෙන කලින් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පැමිණෙන කලින් ඇගේ මණ්ඩලයේ ගුරු මහත්මීන් මේ සියලුම රැහැන් නියමිත ප්‍රමාණයට කපලා නියමිත ආකාරයට අග්‍ර සුද්ධ කරලා ඒ සන්නායක මතු කරලා අග්‍ර නමලා අඹරලා ඒ කොම කරලා තියෙන ඔබ වෙනුවෙන්. ඒක නිසා විශේෂයෙන් අර ප්‍රැක්ටිකල් එක කරන අතරේ වයර් එකක කම්බියක් සන්නායක රැහැනක් ඇඩුනොත් ඇරෙන්න මේ අඬුවක් වගේ උපකරණයක් ඒ තරම් භාවිතය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නැතත් ප්‍රායෝගික පරීක්ෂණයට අවශ්‍ය නිසා අපි තියලා තියෙනවා. එතකොට මේ පොදු අඬුව තියෙනවා. පොදු අඬුව ඔබට පාවිච්චි කරන්න පුළුවන් රැහැන් කැපීමට, නැමීමට සහ ඇඹරීමට කියන කාර්යයන් තුනටම. ඊට පස්සේ දික්නෑ අඬුව තියෙනවා. දික්නෑ අඬුව භාවිතා කරන්න පුළුවන් විශේෂයෙන් කනෙක්ටර් සඳහා සම්බන්ධක වලට රැහැන් සම්බන්ධ කිරීමේදී මෙයාව පහසුවෙන් අල්ලා ගන්න අපිට මේ දික්නෑ අඬුව පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව රැහැන් නැමීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. කටර අඬුව තියෙනවා. අපි සයිඩ් කටර් එක කියලාත් කියනවා. කටර අඬුව අපි පාවිච්චි කරන්නේ රැහැන් නිවැරදි ප්‍රමාණයට කපා ගැනීම සඳහා, කපා ගැනීමට සහ රැහැන් වල පරිවර්ණ ඉවත් කිරීම සඳහා. ඊට පස්සේ අපිට තියෙනවා වයර් ස්ටීපර් එකක්. මේක තමයි වයර් ස්ටීපර් එක. සම්මත ප්‍රමිතියෙන් යුතු වයර් ස්ටීපර් එකක් තමයි මේ තියෙන්නේ. මේ ඔබට දකින්න පුළුවන් මෙන්න මේ පල්ලෙහා කොටසින් මේකේ මේ හකු වලින් ඔබට පුළුවන් මේ පල්ලෙහාම ප්‍රදේශයෙන් වයර් කපා ගන්න. ඊට පස්සේ ඊට ඉහළින් තියෙන මේ කොටස් වලින් පුළුවන් ඒ නියමිත වර්ග මිලිමීටර ගානට අනුව රැහැනේ පරිවර්ණය ඉවත් කරගන්න. මේ උඩම කොටසෙන් පුළුවන් කම්බි නමා ගන්න. මේ දේවල් සඳහා තමයි මේ වයර් ස්ටීපර් එකක් අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙහා පැත්තට ආවොත් මේ පැත්තට ආවොත් ඔබට දීලා තියෙනවා මේ විවිධ දිග ප්‍රමාණ වලින් මේ මැග්නට් ටිප් තියෙන නියම් තමයි ගොඩක් වෙලාවට මේ වයරින් ශාස්ත්‍රයේදී අපි පාවිච්චි කරන්නේ. මොකද හේතුව මේවට භාවිතා කරන එන වගේ දේවල් ගැලවුවට පස්සේ තැන් වල වීශ් වෙලා යන්නේ නැතුව නියනෙම ඒ නියනේ තුඩේම අපිට අලවලා ගන්න පුළුවන් පහසුයි. එතකොට ඒක නිසා මේ මැග්නට් ටිප් තියෙන ෆිලිප්ස් ස්ක්‍රූ පුනියනක් තියෙනවා. අපි කියන්නේ අපේ භාෂාවෙන් කියමු මල්ලි ස්ක්‍රූ පුනියන. ඊට පස්සේ පැතලි ස්ක්‍රූ පුනියන, ප්‍රැටි ස්ක්‍රූ පුනියනක් තියෙනවා. මේ සාමාන්‍ය නියම් දෙකක් මේ තියෙන. ඊගාවට මේ විදුලිය ශාස්ත්‍රය සඳහාම භාවිතා වෙන විශේෂයෙන් මේවා මම හිතන්නේ ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබට වැදගත් වෙයි. ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩලවල මේවා නැති වෙන්නත් පුළුවන්. හැබැයි
ප්‍රායෝගික ජීවිතයේදී මේ වගේ දේවල් විශේෂයෙන් මේ විදුලි ශාස්ත්‍රයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් හිතලා මේ විදුලි ශාස්ත්‍රය සඳහාම භාවිතා කරන මල් නියනක් සහ පිලිස් ස්ක්‍රූපු නියනක් සහ ෆ්ලැට් නියනක් තමයි මේ තියෙන්නේ. ඔබට පේනවා මේ සම්පූර්ණ මේ බඳ පරිවර්ණය කරලා තියෙන්නේ. මේ තුඩ විතරයි මැග්නට් කරලා ලෝහ තුඩ මතු කරලා තියෙන. අනිත් කොටස් සියල්ලම පරිවර්ණය කරලා තියෙන්නේ. එතකොට මේ නියන් විශේෂයෙන් විදුලි ශාස්ත්‍රය සඳහාම භාවිතා කරන නියන්. ඊට පස්සේ තව සාමාන්‍ය ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා පිලිස් ස්ක්‍රූපු නියනක් ඔබට තියෙනවා. ඊට අමතරව ටෙස්ටර් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ වගේ ටෙස්ටර් එකක් තමයි භාවිතා වෙන්නේ. ඊට වඩා ටිකක් මිලෙන් වැඩි, ඊට පස්සේ උපයෝගීතාවය වැඩි, කල්පැවැත්ම වැඩි ටෙස්ටර් එකක් තමයි මෙතන ඔබට දකින්න පුළුවන්. මේක අර ඊට වඩා මේ සාමාන්‍ය ටෙස්ටර් එකකට වඩා හෙවි ඩියුටි ටෙස්ටර් එකක්. කොහොම වෙතත් මේ ටෙස්ටර් එකෙන් ඔබට පුළුවන් විදුලිය පරිපත් එක තියෙනවද නැද්ද පරීක්ෂා කරන්න. ඊට අමතරව කනෙක්ටර් වල තියෙන අර කුඩා එන සියල්ල මේ හරහා තද කරගන්න පුළුවන්. එතකොට ආයුධ උපකරණ ටික ගැනත් කිව්වා. MCB ටික ගැනත් කිව්වා. ඊගාවට ඊට පස්සේ විශේෂයෙන් මේ පැත්තට ආවොත් ඔබට දකින්න පුළුවන් අර මම කිව්වා මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අදාළ වෙන රැහැන් සියල්ලම සපයනවා කියලා. මේ විදිහට දැන් මේකේ බැලුවොත් ඔබට පේනවා මේ අග්‍ර ඔක්කොම අග්‍ර සේරම සුද්ධ කරලා සකස් කරලා තියෙන මේ අග්‍ර සියල්ල නිවැරදිව සුද්ධ කරලා සකස් කරලායි තියෙන්නේ. ඒක නිසා අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන්. එතකොට විවිධ ප්‍රමාණ වලින් විවිධ ධාරා අගයන්ට ගැලපෙන පරිදි මේ සන්නායක කපල සම්බන්ධ කරලා තියෙනවා, වයර් කපල සම්බන්ධ කරලා තියෙනවා, earth wire තියෙනවා, neutral wire තියෙනවා, base wire තියෙනවා. ඒවත් විවිධ විස්කාම්බ අණු. දැන් මෙහෙම බැලුවොත් ඔබට පේනවා මෙතන තියෙනවා වර්ග මිලිමීටර එකේ වයර් එක. මේ වර්ග මිලිමීටර එකේ සාමාන්‍ය සන්නායක රැහැන අපි ඇම්පියර් 5 පරිපථ සඳහා භාවිතා කරන්නේ. මේක බැලුවාම ඔබට පේනවා මේ වර්ග මිලිමීටර එකේ සාමාන්‍ය පරිපථ සඳහා භාවිතා කරන රැහැන. ඊට පස්සේ වර්ග මිලිමීටර 2.5 7067 රැහැන ඔබට මෙතන බලා ගන්න පුළුවන්. 7067 රැහැන. ඊට පස්සේ 7067 රැහැන් වල මේ සිංගල් වයර් එකක්, මෙතන සිංගල් වයර් එකක් ඔබට දකින්න පුළුවන්. මේ තියෙන සිංගල් වයර් එකක් මම මේ වෙනම අරගෙන තියෙනවා. ඊට අමතරව මේකටම අදාළ දිත්ව රැහැන ට්වින් කේබල් එකක් මෙතන තියෙනවා. දිත්ව රැහැනක් ඔබට පේනවා මෙතන තියෙනවා ට්වින් කේබල් එකක්. විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණයේදී ගොඩක් වෙලාවට සිංගල් වයර් තමයි දෙන්නේ. SLS පෙමතියට තියෙන සිංගල් වයර් තමයි. හැබැයි මේ ට්වින් කේබල් උත් දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. දිත්ව රැහැනක වාසිය තමයි සාමාන්‍යයෙන් මේ සිංගල් වයර් එකක් නායිනිය ඇතුලේ දානවට වඩා අඩු ඉඩකින් මේ දිත්ව රැහැනක් දාගන්න පුළුවන්. ඒක නිසා දිත්ව රැහැන් තිබුණොත් මේ වගේ ප්‍රැක්ටිකල් එකකදී අමතර පොඩි වාසියක් ගන්න පුළුවන්. නායිනිය තුල බහුම් පහසුවෙන් ඒවා ස්ථාපනය කරන්න පුළුවන්. ඔබට මෙතන කේතේ පේනවා බැලුවොත් මේකේ පොඩියට. මෙතන කේතේ තියෙනවා පේනවා. 7 ඇලේරක් 0.67 කියලා ගහලා තියෙනවා. 7067 කේතේ 7 ඇලේරක් 0.67 මිලිමීටර්. ඒ කියන්නේ වර්ග මිලිමීටර් 2.5 ට්වින් කේබල් එක. ඊට අමතරව මෙතන තව තියෙනවා ඔබට වර්ග මිලිමීටර් 6 සිංගල් වයර් එක. වර්ග මිලිමීටර් 6 සිංගල් වයර් එක. ඒ කියන්නේ 7 ඇලේරක් 1.04 මිලිමීටර්. ඇම්පියර් 32 මේන් බෝඩ් එක සඳහා භාවිතා කරන සිංගල් වයර් එකක් තියෙනවා ඔබට. ඊට අමතරව earth wire එක වර්ග මිලිමීටර් 2.5 මේ සාමාන්‍ය earth wire එක 2.5 earth wire එකත් ඔබට දීලා තියෙනවා. එතකොට ඔබ මෙතනින් තෝරගන්න ඕනේ ඔබේ පරිපථය සඳහා අවශ්‍යතාවය අනුව භාවිතාව අනුව සජීවී රැහැන්, උදාසීන රැහැන් සහ බිම්ගත රැහැන් අවශ්‍ය නම් මේ පරිපථය සඳහා ඔබ තෝරගන්න ඕනේ. වැදගත්ම දේ තමයි ධාරාවට අනුරූප වයර් එක. ධාරාවට අනුරූප වයර් එක තමයි ඔබ තෝරගන්න ඕනේ. ඊට අමතරව නිවැරදි වර්ණය සජීවී රැහැන සඳහා දුඟුරු වර්ණය, උදාසීන රැහැන සඳහා නිල් වර්ණය සහ බිම්ගත රැහැන සඳහා කොළ පසුබිමේ කහ වර්ණයේ තියෙන රැහැන් ඔබ තෝරා ගන්න ඕනේ.